Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. All praise be to God. කෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද මේ උදෑසන? How many are happy this morning? නමස්කාර කාලයක් ගත කරා කියලා විශ්වාස කරන හැම කෙනෙක්ම I believe everyone had a great time of worship. ස්වාමීන් වහන්සේ අප මැදේ The God is with us. උන්වහන්සේ අප මැදේ ක්‍රියා කරන්නව තැනන් වහන්සේ. He's a God who performs his miracle amongst us. උන්වහන්සේ අපි එක්ක එක්කෙනා මැදේ වැඩ වසින්නව තැනන් වහන්සේ. He's a God who do wonderful things amongst us. නමස්කාර මැදේ වැඩ සිටිනව තැනන් වහන්සේ. උන්වහන්සේට නමස්කාර කරන වෙලාවේ අපේ ජීවිතේ ගොඩක් අපේ ජීවිතේ ගොඩක් දේවල් ප්‍රශ්න අමාරුකම් වලින් අපි නිදහස් වෙන්න යනවා. He's a God who dwells amongst the worship. While we worshiping God, will remove all the circumstances. He will change things and he'll remove all the barriers. Hallelujah. Hallelujah. හොඳයි. දෙවියන් වහන්සේගේ වචනයට යමු අපි. Let's look into the word of God. සාමාන්‍යයෙන් ළමයෙක් ඉපදුනහම ඒ ළමයාගේ වයස අනුව එයාට උසක් යම්කිසි බරක් තියෙන්න ඕන කියලා සාමාන්‍යයෙන් ගණනය කිරීමක් තියෙනවා. As it is when a child was born and then there is a height, there is a weight according to their ages. There will be a certain heights and weight. අවුරුද්දක ළමයෙක්ට මෙච්චර බරක් තියෙන්න ඕන සාමාන්‍යයෙන් මේ තරම් උසක් තියෙන්න ඕන අවුරුදු 5ක් වෙනකොට මේ තරම් ප්‍රමාණයක් බරක් මේ වගේ උසක් තියෙන්න ඕන කියලා සාමාන්‍යයෙන් ගණනය කිරීමක් තියෙනවා. There is a way they count for a year, 1 year old small child, it should be like this, and the progress of their height and weight they calculate it. කිතුනෙක් හැටියට අපි යේසුස් වහන්සේව පිළිගන්න වෙලාවේ අපේ ජීවිතය නැවත උත්පාදනය ලබන වෙලාවේදී Also as a Christian, once we reborn again, අපි නැවත උත්පාදනය වුණාට පස්සේ අපේ ජීවිතේත් අපි කොච්චර වර්ධනය වෙලා තියෙන්න ඕනද අපි කොච්චර ගොඩනැගිලා තියෙන්න ඕනද කියලා යම්කිසි මිනුම් දණ්ඩක් අපේ ජීවිතේ තියෙන්න අවශ්‍යයි. After our rebirth as well, we should also have a progress report. What is the progress that we have made from the starting? දරුවෙක් ඉපදුනහම ඒ ළමයාට වර්ධනය වෙන කාලෙන් කාලයට යම්කිසි මිනුම් දණ්ඩක් තියෙනවා වගේ අපේ ආත්මික ජීවිතයේ නැවත උත්පාදනයෙන් පස්සේ අපි වර්ධනය වෙන්න අපිට යම්කිසි මිනුම් දණ්ඩක් තියෙන්න අවශ්‍යයි. As there is a progress report for a child, we need to also have in our Christian lives from the day of rebirth the progress that we have made. ඔබටත් මටත් දීලා තියෙනවා මිනුම් දණ්ඩ මොකද්ද අපේ ආත්මික ජීවිතේ වර්ධනය මැනගන්න. What is the scale that they have given us to scale out and see what is the growth of your Christian life? ඔබේත් මගේත් ආත්මික ජීවිතේ වර්ධනය මැනගන්න අපිට දීලා තියෙන මිනුම් දණ්ඩ මොකද්ද? What is the scale that which has given to us? අපි යමු දෙවියන් වහන්සේගේ වචනේ එපිස 4 වෙනි පරිච්ඡේදයේ Ephesians chapter 4 12 වෙනි පදේ verses 12. Ephesians chapter 4 verses 12. එසේ දුන්නේ ඇදහිීමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැන ගැනීමද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ උසමහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්. Ephesians chapter 4 verses 12. 13 Until we all reach unity in the faith and in the knowledge of the Son of God and become mature, attending to the whole measure of the fullness of Christ. ඔව් මොනවාද මෙතන කියන්නේ මම මේ සම්පූර්ණ කොටස නෙමෙයි කොටසක් මෙතනින් ගන්න යන්නේ. I'm going to take a small passage of this. මෙතනදී කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ උසමහතේ ප්‍රමාණයට අපි වර්ධනය වෙන්න ඕන. We need to grow according to the measure of God. ඒක තමයි අපිට දීලා තියෙන මිනුම් දණ්ඩ. අපි ජේසුස් වහන්සේව පිළිගත්තට පස්සේ ක්‍රිස්තුස් වහන්සේව අපි පිළිගත්තට පස්සේ අපේ ජීවිතේ අපි කොච්චර වර්ධනය වෙන්න ඕනද අපි කොපමණ අපේ ප්‍රමාණය වැඩි වෙන්න ඕනද කියලා අපිට දීලා තියෙන මිනුම් දණ්ඩ. That is the measurement that God has given us. Once we rebirth, this should be in our life. This is according to this we have to grow in our life. මේක තමයි අපිට බලාගෙන අපේ ජීවිතේ වර්ධනය කරගන්න තියෙන්නේ. This is the way that we have to rescale and we need to develop in our lives. අපේ ළමයාගේ පොඩ්ඩක් මහත මදි නම් මේ බර පොඩ්ඩක් මදි නම් අපි මොනවද කරන්නේ වැඩිපුර කණ්ඩ දීලා පොඩ්ඩක් විටමින් වැඩිපුර දීලා ඒ ළමයාව ඒ ප්‍රමාණයට ගන්න අපි උත්සාහ කරනවා. If it's the child is not according to the right way, we'll feed more and then we'll give more vitamins and we'll try to make up to that extent. අපේ ආත්මික ජීවිතේත් අපි නැවත උත්පාදනය ලැබුවට පස්සේ අපිට මේක තමයි දීලා තියෙන මිනුම් දණ්ඩ ක්‍රිස්තුස් වහන්සේගේ උසමහතේ ප්‍රමාණයට අපි වර්ධනය වෙන එක. That is the same way in our Christian life.
God has given us a measurement that we need to be as Jesus Christ. මේ උදෑසන අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි අපි ගැලීම ලැබලා කොච්චර කාලයක්ද දැන්. This morning we need to rethink how long we have received the salvation of God. ක්‍රිස්තුස් වහන්සේව අපේ පෞද්ගලික ගැලුම්කාරය හැටියට පිළිගෙන අපි කොපමණ කාලයක්ද දැන්. How long it has gone past we have taken God as our savior. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ උසමහතේ ප්‍රමාණයට දැන් කොපමණ වර්ධනය වෙලා තියෙනවද? What is your progress according to the way? වර්ධනය වෙන්න කලින් අපි දැනගන්න ඕන ක්‍රිස්තුස් වහන්සේගේ උසමහතේ ප්‍රමාණය කොච්චරද කියලා. But before we progress, we need to know what is the measurement of God. අපි දන්නේ නැත්නම් උන්වහන්සේගේ උසමහතේ ප්‍රමාණය කොපමණද කියලා අපිට ඒ ප්‍රමාණයට වර්ධනය වෙන්න බෑ. If we do not know, we don't know how to grow in our lives. අපි දැනගෙන ඉන්න අවශ්‍යයි අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේගේ උසමහතේ ප්‍රමාණය කොපමණද? We need to know very well the measurement of God. අපි සාමාන්‍යයෙන් දන්න කාරණාවල් තියෙනවා දෙවියන් වහන්සේගේ වචනය තුල ක්‍රිස්තුස් වහන්සේගේ චරිත ගුණාංග උන්වහන්සේගේ ජීවත් වුණ ක්‍රමය මේ දේවල් බලපුවාම අපි සාමාන්‍යයෙන් අපි දන්න කාරණාවල් තියෙනවා. There are certain things that we know the way the God has Jesus Christ was living, the way he has acted things, so we know certain things. ගොඩක් ප්‍රධාන වශයෙන් බැලුවොත් එහෙම අපි දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන මේ ආත්මයන් වහන්සේගේ ඵල කියන කොටස ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුල තිබුණා. If you look at the Bible, the spiritual gifts of God there is. ඒක තමයි ප්‍රධානම කාරණාව ක්‍රිස්තුස් වහන්සේ කොපමණ උන්වහන්සේගේ ජීවිතේ යහපත් අරගෙන ගියාද කියලා බලන්න තිබුණ. Those are the most important things that we can see how Jesus Christ was improving himself. අපේ ජීවිතේත් අපිට ප්‍රධාන වශයෙන්ම දීලා තියෙන එක කොටසක් තමයි ඒක මේ ආත්මයන් වහන්සේගේ ඵල අපිට දීලා තියෙනවා අපි ඒ තුල වර්ධනය වෙන පිණිස. Also for us it has been given to us, we need to regrow ourselves according to it. කී දෙනෙක්ට මතකද ආත්මයන් වහන්සේගේ ඵල? How many of you know the gifts of God? කීයක් තියෙනවද? How many are there? කතා කරමු. 9. 9. 9. ආත්මයන් වහන්සේගේ ඵල 9ක් තියෙනවා. 9 කී දෙනෙක්ට මතකද? How many are know of all those 9? How many you know a part of those 9? ප්‍රේමය, ප්‍රීතිය, Love. සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, මෘදුකම, විශ්වාසකම, පමණ දැන ක්‍රියා කිරීම. මේක මතක තියාගන්න ඕන නැත්නම් වර්ධනය වෙන්න බෑ නේ විදියට නේ. You all should know, you should remember this, and you should keep in your mind, then only you will be able to progress. මේ ඵල සාමාන්‍යයෙන් අපි දන්න දේවල් ඊට අමතරව අපි බලන්න යනවා අද දවසේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ තව කාරණාවල් කිහිපයක් බලන්න යනවා. අපිට හැම කාරණාවම බලන්න බෑ. A part of those we are going to look more deeper. ඒ කාරණාවල් තුල අපේ ජීවිතය අපි උන්වහන්සේගේ ප්‍රමාණයට වර්ධනය කරගෙන තියනවාද කියලා. According to those things that we are going to look, we are going to measure ourselves. Have we improved? අපි මේක බලන ගමන් අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි මේ කාරණාව තුල අපේ ජීවිතේ කොපමණ වර්ධනය වෙලා තියෙනවද? As we look onto it, we need to do our progress, how progress that we have made through the Christian life. ලූක් දෙවනි පරිච්ඡේදයේ 41 ඉඳලා 49ට අපි බැලුවොත් Luke chapter 2 verses 41 to 42. ලූක් 2:41 ඉඳලා 49ට යම් කිසි සිදුවීමක් තියෙනවා. From Luke chapter 2 verses 41 to 49 there is a story. උන්වහන්සේගේ මව්පිය අවුරුදු පතා පාස්කු මංගල්‍ය පිණිස යෙරුසලමට ගියෝය. උන්වහන්සේට 12 අවුරුදු වයස් වූ කල ඔහු මංගල්‍ය සිරිත් ලෙස ගියෝය. ඔවුන් නියම දවස් ගත කොට හැරියේදී යේසුස් නම් ළමයා යෙරුසලමේ නැවතී සිටිසේක. නමුත් උන්වහන්සේගේ මව්පියෝ ඒ බව නොදැන උන්වහන්සේ ගමන යන අය සමගයි සිතා දවසක ගමන ගොස් නෑදෑයින්ද අඳුනන්නවුන්ද අතරේ උන්වහන්සේ සෙව්වෝය. උන්වහන්සේ සම්බන වූ බැවින් ඔහු උන්වහන්සේ සොයමින් යෙරුසලමට ආපසු ගියේය. තවද 3 දවසකට පසු උන්වහන්සේ දේවමාලිගාවේ පඬිතයන් මැද වාඩි වී ඔවුන් කියන දේ අසමින් ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා උදුටුවෝය. උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූවෝය. ඔහු උන්වහන්සේ දැක මවිත වූවෝය. උන්වහන්සේගේ මෑණියෝ පුත්‍රය කුමක් නිසා අපට මෙසේ කළේද? බලව නුඹේ පියාද මමද ශෝක වෙමින් නුඹ සෙව්වෙමි කීවාය. එවිට උන්වහන්සේ නුඹලා මා සෙව්වේ මක් නිසාද? මාගේ පියාණන් වහන්සේගේ ගෘහේ මා සිටින්න ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්දයි ඔවුන්ට කිසේක. Luke chapter 2 verses 41 to 49. Every year Jesus' parents went to Jerusalem for the festival of the Passover. When he was 12 years old, they went up to the festival according to the custom. After the festival was over, while his parents were returning home, the boy Jesus stayed behind Jerusalem, but they were unaware of it. Thinking he was in their company, they traveled on a day. Then they began looking for him among their relatives and friends.
when they did not find him, they went back to Jerusalem to look for him. After 3 days, they found him in the temple courts, sitting among the teachers, listening to them and asking questions. Everyone who heard him was amazed at his understanding and his answers. When his parents saw him, they were astonished. His mother said to him, "Son, why have you treated us like this? Your father and I have been anxiously searching for you." "Why were you searching for me?" he asked. "Didn't you know I had to be in the Father's house?" දැන් මොකද සිද්ධ වෙන්නේ? යේසුස් වහන්සේට අවුරුදු 12ක් විතර වයස වෙනකොට What is the story? When Jesus Christ was 12 years old, මොන් දේව මාලිගාවට ගිහිල්ලා මේ මංගල්‍යයන් පවත්වලා එනකොට සෑහෙන දුරක් ආවට පස්සේ ඔවුන් දැනගත්ත යේසුස් වහන්සේ ඔවුන් අතරේ නැහැ කියන එක. as the custom, they went to Jerusalem for the Passover. While they were coming back, the parents did not realize Jesus Christ was not with them. ඔවුන් නැවත ගිහිල්ලා බලනකොට ඔන්න යේසුස් වහන්සේ කට්ටියක් මැද්දේ ඉඳගෙන ඒ අයගෙන් ප්‍රශ්න අහගෙන ඒ අයට උගන්වමින් හිටියා. When they went back to Jerusalem and looking for him, they saw that he was sitting in a corner of a corridor and he was teaching and listening to the teachers. ඉතින් යේසුස් වහන්සේගේ අම්මා ඇවිල්ලා කිව්වා මොනවාද මේ කරේ? අපි බය වුණා ගොඩක් ආවේ හෙව්වා මොකද්ද මේ කරේ කියලා. Then the mother of Jesus said, "Son, why did you do it to us? We were looking for you. We were searching for you. We were so anxiously looking for you." මේ වෙලාවේ යේසුස් වහන්සේ දුන්න උත්තරය තමයි ඇයි නුඹලා මාව හෙව්වේ? පියාණන් වහන්සේගේ ගෘහයේ මං ඉන්න ඕන කියලා නුඹලා දන්නේ නැද්ද? The reply of Jesus was, "Why were you searching for me?" he asked. "Didn't you know I had to be in my Father's house?" යේසුස් වහන්සේට අවුරුදු 12ක් තමයි වයස මේ වෙනකොට. While this incident, he was 12 years only old. උන්වහන්සේ දැනගෙන හිටියා පියාණන් වහන්සේ ඇයි උන්වහන්සේව මේ පොළොවට එව්වේ කියන කාරණාව. He knew it very well, the very purpose of God, his Father. උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේගේ මොනවාද වෙන්න තියෙන්නේ කියන කාරණාව. He knew very well what was the need that which has to be taken place through his life. අද ඔබත් මාමත් කොපමණ ප්‍රමාණයකට දැනගෙන ඉන්නවද ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ ඇයි ඔබවත් මාවත් මේ පොළොවේ තියලා තියෙන්නේ කියන කාරණාව. As for you and me, how many of you know the very purpose of God, why God has kept you in this world? අද බොහෝ දුරට මිනිස්යන්ට කිසිම බලාපොරොත්තුවක් නැහැ, මිනිස්යන්ට කිසිම අරමුණක් නැහැ ඔවුන්ගේ ජීවිතේ. For most of the time, people do not have an aim for their life and they don't have a purpose for their life. මිනිස්යන්නික අපි ජීවත් වෙන්න ඕන මේ පොළොවේ ඒ නිසා ජීවත් වෙන විදියට තමයි ගමන් කරගෙන යන්නේ. The people, the human being who are living in the world because of their being born, so they are living as the way they want. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට මිනිස්යන් එනවා, දෙවියන් වහන්සේගේ පාදපාමුලට එනවා. ඇයි එන්නේ? අපි ආගමක් අදහන්න ඕන නිසා. They come to the feet of God, they come to the church. The reason is because I want a religion. නමුත් කල්පනා කරන්නේ නැහැ අපේ ජීවිතේ ඇයි ක්‍රිස්තුස් වහන්සේ ඇයි දෙවියන් වහන්සේ අපිව මේ ලෝකෙට මවලා ඇයි උන්වහන්සේ අපි මේ ස්ථානයක් තුල තියලා තියෙන්නේ කියන දේ. But people doesn't want to think what is the very purpose that God has kept us on this world. ක්‍රිස්තුස් වහන්සේ කුඩා කාලෙම දැනගෙන හිටියා දෙවියන් වහන්සේ ඔහු එව්වා අරමුණ මොකක්ද? ඔහුගෙන් වෙන්න ඕන කාරණේ මොනවාද කියන දේ. Jesus Christ knew when he was 12 what is the very purpose that God has kept on the world. මේ උදෑසන ඔබ දැනගෙන ඉන්නවා අද ඔබ දෙවියන් වහන්සේ තෝරගත්ත හේතුව ඔබ දෙවියන් වහන්සේ මේ පොළොවේ තිබ්බ හේතුව මොකක්ද කියන කාරණාව. You need to realize the purpose which has God kept you in this world. ඔබ දෙවියන් වහන්සේ ඇයි තෝරගත්තේ කියන දේ ඔබ දැනගන්න වෙලාවේදී ඔබේ ජීවිතේට අරමුණක් එන්න යනවා, ඔබේ ජීවිතේ ඒ අනුව ක්‍රියා කරන්න අපි පටන් ගන්න යනවා. While you're realizing the very purpose, then you will have a purpose for your life and an aim for your life. සමහර වෙලාවට අපේ ජීවිතයේ ප්‍රශ්න ගොඩක් එහෙම නැත්නම් අපේ ජීවිතේ ගොඩක් අපිට මානසික පීඩාවල් ගොඩක් අමාරු තත්ත්වයන් තුල අපි ගමන් කරන්න හේතුව අපි අපේ අරමුණ දැනගෙන ඉන්නේ නැතිකම. The reason why we are struggling, we have depressing situations, the reason is we do not know the purpose for what God has kept us. මොන හරි කාරණයක් අපේ ජීවිතේට සිද්ධ වෙනකොට යම්කිසි දෙයක් අපේ ජීවිතේට සිද්ධ වෙනකොට අපි ගොඩක් බය වෙනවා. When things take place in our lives, we get anxious. මොන හරි සිද්ධ වෙද්දී අපි දේව දේවල් වලින් පැනලා යන්න උත්සාහ කරනවා. We are trying to run away of those situations. මොන හරි දේවල් සිද්ධ වෙනකොට අපි අතෑරලා දාලා ඔක්කොම එපා කියලා යන තරමට අපි යන්න උත්සාහ කරනවා. When things take place in our life, we just leave it out and we just walk the way we want. ක්‍රිස්තුස් වහන්සේ ඔබවත් මාවත් තෝරගත්තේ ඇයි කියලා අපේ අරමුණ අපි දැනගෙන හිටියානම් අපිට පුළුවන් ඒ අරමුණ තුල ඉදිරිය බලාගෙන ගමන් කරන්න ශක්තිමත්ව. If we had realized the very purpose, then that would be very easy for us to walk through the path that God has
called us. යේසුස් වහන්සේ දැනගෙන හිටියේ ඇයි දෙවියන් වහන්සේ මේ පොළොවට එව්වේ කියලා. ඒ නිසා ඒ අනුව උන්වහන්සේ කුඩා කාලේ ඉඳලා වැඩ කරන්න පටන් ගත්තා. කිසිම දෙයකට උන්වහන්සේ බය වුණේ නැහැ. Jesus Christ knew the purpose for what God has kept him, so he just walked through the pathway the way the God has created for him. මේ හොඳට දැනුම තියෙන හැම දෙය ගැනම දන්න මනුෂ්‍යයන් මැද්ද ඉඳගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න අහගෙන ඔවුන්ට උත්තර දීගෙන ඉන්න පටන් ගත්තා යේසුස් වහන්සේ. He was at the temple amongst the teachers and he was listening to them and he was questioning them. ඇයි ඔහු දන්නවා ඔහු ඇයි මෙතන ඉන්නේ කියන කාරණාව. The reason is he knew why he was there. ඔබත් මමත් දැනගන්න අවශ්‍යයි ඇයි උන්වහන්සේ අපිව තෝරගෙන තියෙන්නේ කියන You කාරණාව. and me need to realize what is the purpose that God have kept us on this world. ඇයි අපි මේ ලෝකේ ඉන්නේ කියන කාරණාව අපි දැනගෙන ඉන්න අවශ්‍යයි. Why God has kept us, we need to know. අපි ඉපදුනා ඒ නිසා ජීවත් වෙනවා දවසක මැරිලා යනවා කියලා නිකන් ජීවත් වෙන දේ නෙමෙයි. We do not need to live because we born, we are living, one day will be expired, that's it. උන්වහන්සේ අපිව තිබ්බ අරමුණ අපේ ජීවිතේ ඉෂ්ට කරන්න ඕන කියලා ඒ බලාපොරොත්තුව ඇතුව ඒ ඉලක්කයක් ඇතුව අපේ ජීවිතේ අපි ජීවත් වෙන්න We අවශ්‍යයි. need to have a purpose, we need to have accomplished the plan which God has kept in our lives. ඒ වගේම ඊළඟ කාරණාවට අපි යනකොට Let's go to the next point. ලූක් දෙවෙනි පරිච්ඡේදයේම Luke chapter 2, 51 52 පද කියනවා. verses 51, 52. උන්වහන්සේ ඔවුන් සමග ගොස් නාසරෙත්ට පැමිණ ඔවුන්ට යටත්ව සිටිසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියලු කීම් සිතේ තබා ගත්තාය. යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් ආ උසමහතින්ද දෙවියන් වහන්සේගේත් මනුෂ්‍යයන්ගේත් කරුණාවෙහිද වැඩුණසේක. Then he went down to Nazareth with them and was obedient to them. But his mother treasured all these things in her heart. And Jesus grew in his wisdom and stature and in the favor with God and man. දෙමව්පියන්ට කීකරුව යටත්ව යේසුස් වහන්සේ ඊට පස්සේ ජීවත් වුණා කියලා තියෙනවා මෙතන. He was so obedient to his father and his mother. කියනවා යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් උසමහතින් දෙවියන් වහන්සේගේත් මනුෂ්‍යයාගේත් කරුණාව ඇතුව වැඩුණා කියලා. He was grew with wisdom and in favor of man. එන යේසුස් වහන්සේ යහපත් දරුවෙක් හැටියට දෙමව්පියන්ට කීකරුව වැඩුණු දරුවෙක් වෙ හිටියා. He was a child who was obedient to his parents. අපි බැලුවොත් එහෙම මතෙව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ If you look back Matthew chapter 13, 55 56 පද දෙක verses 55, 56. මතෙව් 13 55 56 Matthew chapter 13, 55, 52, 53. හරි මෙතන කියනවා 51 52 51, 52. අනෝ සම වෙන්න 50 මතෙව් 13 55 56 ඔහු වඩුවාගේ පුතා නොවේද මොහුගේ මව්ගේ නම මරියා නොවේද මොහුගේ සහෝදරයෝ යාකෝබ් යෝසෙප් සීමොන් සහ යුදස් නොවේද මොහුගේ සියලු සහෝදරයෝත් අපි අතරේ නොවේද එසේ මේ නම් මේ සියල්ල ඔහුට කොයින්දයි කියා හරි Matthew chapter 13, verses 55, 56. Isn't this the carpenter's son? Isn't his mother's name Mary? And ain't his brothers James, Joseph, Simon, and Judas? Aren't all his sisters with us? Where then did this man get all these things? හරි මොනවා සිද්ධ වෙන්නේ මෙතනදී මිනිස්සු කතා කරන එක අවස්ථාවක යේසුස් වහන්සේ මේ නැවත ඔහුගේ ගමට ආපු වෙලාවක මෙයා මේ මරියාගේ පුතා නේද මෙයාගේ සහෝදරයෝ මේ ඔක්කොම අපිත් එක්ක නේද ඉන්නේ කියන එක. And the people began to speak when he came back to his own village. His mother's name was Mary, and then his sisters, his brothers was with us. යේසුස් වහන්සේ සේවය පටන් ගත්තේ අවුරුදු 30 දී. Lord Jesus started his ministry when he was 30 years old. ඇයි මේ සාමාන්‍ය යුදෙව් සංස්කෘතිය අනුව දැන් අද අපේ සංස්කෘතියෙන් අනුව මේ රටවල අවුරුදු 18ක් වුණාම එයා වැඩි මහල් කෙනෙක් කියලා ගණන් ගන්නවා. The reason is when in our culture by 18 we call them as an adult. තනියම තීරණ ගන්න පුළුවන් තනියම යන්න පුළුවන් කෙනෙක් කියලා. When they're 18 they can take their own decisions and they can make things in their life. යුදෙව් සංස්කෘතිය අනුව අවුරුදු 30 දී තමයි ඔහුට තනියම යන්න පුළුවන් තනියම දේවල් කරන්න පුළුවන් කියලා
ගණන් ගන්නේ. According to the Jewish culture, they believe by 30 only they take their own decisions and they can make their own way. ඉතින් අවුරුදු 30 වෙනකන් යේසුස් වහන්සේ තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය එක්ක තමන්ගේ ගෙදර හිටියා කියලා දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරලා තියෙනවා. In the word of God, it does says, it has been mentioned until 30 years old, Lord Jesus was with his parents and he was obedient and he was living with them. යේසුස් වහන්සේ වගේ අපේ ජීවිතේ වර්ධනය කරගන්න අපේ ජීවිතේ කීකරුකම කියන දේ ඊටාම වැදගත්. අහගෙන දින්නේ හැම කෙනාම All kids, are you listening to me? දෙමව්පියන්ට කොච්චර කීකරුද ඔයාලා? How obedient are you all to your parents? ඔයාලගේ දෙමව්පියන්ට කොච්චර කීකරුද? How obedient are you to your parents? යේසුස් වහන්සේ වගේ අපි කුඩා වෙලා අම්මා තාත්තා කියන දේ අනුව ගොඩ නැගුණු දරුවෙක්ව හිටියා. Lord Jesus was from his small days, he was so obedient to his parents and he listened to them and according to them they grew himself. එනේ ඒ නිසා දෙවියන් වහන්සේත් ඒ වගේම මේ අවටිටව මනුෂ්‍ය හැම කෙනාම යේසුස් වහන්සේ කරේ ප්‍රසන්න වෙලා යේසුස් වහන්සේව යහපත් කෙනෙක් හැටියට දැක්කා. Also the surroundings whoever looks at him said he was a very pleasant child and he was so good and so obedient. ඔන්න කිටපු අනිත් දරුවන්ට වඩා විශේෂ දෙයක් යේසුස් වහන්සේ තුලින් දැක්කා වුන්. Amongst their kids they saw a special thing in his life. අපි දෙමව්පියන්ට කීකරු වෙලා යේසුස් වහන්සේට කීකරු වෙලා අපේ ජීවිතය ගෙනියන වෙලාවේදී එදා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරේ ප්‍රසන්න වුණා වගේම අපිත් එක්කත් අපේ ජීවිතේ ප්‍රසන්න වෙලා කුඩා කාර්යය ඉඳලා උන්වහන්සේ අපේ ජීවිතය ගොඩනගන්න යනවා. If we are obedient to our parents and if we are obedient to our God, if you are like that, you will be so pleased in front of the other people. ඒක ළමයින්ට කිව්වේ. I was telling to the kids. ඊළඟට අපිට next to us. යොහන් 6:38 John chapter 6 verses 38. John chapter 6 verses 38. For I have come down from heaven not to do my will, but to do the will for him who has sent me. මක්නිසාද මා ස්වර්ගෙන් බැස්සාවේ මාගේ කැමැත්ත නොව මාය වූ තනන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. යේසුස් වහන්සේ මේ පොළොවට ආපු කාරණාව තුල දෙවියන් වහන්සේට කීකරුව ජීවත් වුණා. The purpose the Lord Jesus came down to this earth, but he was so obedient to his Father. ඔබ දෙවියන් වහන්සේට කොපමණ කීකරුව ජීවත් වෙනවද? Are you all obedient and how you all obedient to your God? අපි දෙවියන් වහන්සේගේ වචනයට දෙවියන් වහන්සේට කොපමණ කීකරුව ජීවත් වෙනවද? What is the measure that you have got in your life? How obedient are you all to the God? යේසුස් වහන්සේ මේ පොළොවේ ඉන්න තමන්ගේ දෙමාපියන්ට කීකරු වුණා වගේම තමන්ගේ ස්වර්ගීය පියාණන් වහන්සේට උන්වහන්සේ කීකරුව තමයි ජීවත් වුනේ. Jesus Christ was obedient to his parents as well as his heavenly Father. ක්‍රිස්තුස් වහන්සේ හැම වෙලාවෙම මතක තියාගත්ත අපිට බයිබලයේ ගොඩාක් තැන්වල බැලුවොත් ඕනතරම් පද අපිට ගන්න පුළුවන්. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි කරේ. දෙවියන් වහන්සේට කීකරුව තමයි උන්වහන්සේ ජීවත් වුනේ. In the word of God, in many places it has been mentioned he did the will of God. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් පිටතට ගිහිල්ලා වැඩ කරන්න උත්සාහ කරේ He නෑ. only did the will of God, not any other things. ක්‍රිස්තුස් වහන්සේගේ උසමාතේ ප්‍රමාණයට අපි වර්ධනය වෙන්න නම් If we need to grow ourselves according to the measurement of the Lord, අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන පුද්ගලයන් හැටියට අපේ ජීවිතේ තියෙන්න අවශ්‍යයි. also we need to do his will. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ ඔබ කරන දේවල් එහෙම නැත්නම් පසුගිය කාලේ ඔබ කරපු දේවල් වල කොපමණ ප්‍රමාණයක් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඔබේ ජීවිතේ කරලා තියෙනවද? Look back and see how have you all act upon according to his will. එහෙම නැත්නම් ඔබේ කැමැත්ත අනුව ඔබට අවශ්‍ය දේ දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව කරලා තියෙනවද? If not, if you have provoked the will of God and then you have done according to the way you want. ඔබ කල්පනා කරලා බලන්න කොපමණ ප්‍රමාණයක් උන්වහන්සේ ළඟට ඔබ ඇවිල්ලා තියෙනවද ඒ කාරණාව තුළින්? Just think for a moment, pause for a moment and think how the improvement that has taken place. ඔබම කල්පනා කරලා බලන්න 100ට කීයක් ඔබට දෙන්න පුළුවන්ද දෙවියන් වහන්සේගේ කැමැත්ත කරාට? Just think for a moment and see what is the percentage that you can give.
යේසුස් වහන්සේ හැම වෙලාවෙම ප්‍රධාන තැන දුන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස. Jesus Christ gave the priority to do the will of God. අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ ප්‍රධාන තැන දෙන්නේ අපේ කැමැත්ත කරලා අපිට පුළුවන්කමක් තිබුණොත් කාලය තිබුණොත් දෙවියන් වහන්සේගේ කැමැති දේ කරන්න. Most of the time in our lives, what we do is we prioritize our own needs, and if we get any spare time, we give the time to the Lord. අපි ගන්න තීරණ තුල අපි ආස කරන අපි කැමති කරන තීරණේ අරගෙන ඊට පස්සේ තමයි අපි කල්පනා කරලා බලන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොනවාද, දෙවියන් වහන්සේගේ කැමැත්තට අපි ගත්ත තීරණ එකඟද නැද්ද කියන එක. Even when it comes to decision making, we take the decision that we want to take, and then we think for a moment, okay, have we taken the right decision? අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි යේසුස් වහන්සේගේ උසමහතේ ප්‍රමාණයට අපි වර්ධනය වෙන්න කොපමණ ප්‍රමාණයක් මේ කාරණාව තුල අපි වර්ධනය වෙලා තියෙනවද කියලා. If we want to grow ourselves according to the Lord Jesus, we need to think and pause for a moment. What is the percentage that we need to make forward? දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි කොපමණ ප්‍රමාණයක් කරලා තියෙනවද අපේ ජීවිතේ We කියලා. need to think how much of percentage that we have done the will of God. අපි ඊළඟ කාරණාවට යමු මාර්ක් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ Mark chapter 11, 15 ඉඳලා 17. 15 to 17. මාර්ක් 11 15 ඉඳලා 17. Mark chapter 11 verses 15 to 17. ඔහු යෙරුසලමට පැමිණියේය. උන්වහන්සේ දේවමාලිගාවට ඇතුල්ව එහි විකුණමින්ද මිලයට ගනිමින්ද සිටි අය පිටතට පන්නා හරින්ට පටන්ගෙන මිල මාරු කරන්නන්ගේ මේසද පරවියන් විකුණන්නන්ගේ ආසනද පෙරලා දමා දේවමාලිගාව මැදින් කිසි භාජනයක් ගෙනියන්නට කිසිවෙකුට ඉඩ නොදුන්සේක. උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක් මාගේ ගෘහය සියලු ජාතීන්ට යාඥා ගෘහයක් යයි කියනු ලබන්නේ යයි ලියා තිබෙනවා නොවේද? නමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළ වියයි කීසේක. Mark chapter 11 verses 15 to 17. On reaching Jerusalem, Jesus entered the temple courts and began driving out of those who were buying and selling there. He overturned the tables of money changers and the benches of those selling doves, and would not allow anyone to carry merchandise through the temple's court. And he taught them, he said, "It is not written, my house will be called a house of prayer for all nations, but you made a den of robbers." හලෙලුයා. මොකද සිද්ධ වෙන්නේ? What is being mentioned here? මෙතන සිද්ධ වෙනවා යේසුස් වහන්සේ යෙරුසලම දේවමාලිගාවට යන වෙලාවේ උන්වහන්සේ දැක්කා When he was going to the courts of Jerusalem, he saw උන්වහන්සේ දැක්ක මේ යෙරුසලම දේවමාලිගාව තුල ගොඩාක් වැරදි දේවල් සිද්ධ වෙමින් පවතිනවා. he saw so much of wrongdoing in the temple. උන්වහන්සේ මොනවාද කරේ? ඇතුල් වෙලා මේ මෙතන තියෙනව දේවල් පෙරලලා දාලා මේ මිනිස්සුන්ගේ එළියට එලවලා දාන්න පටන් ගත්තා. What he did was he just fetched them out of the place they have what the evil things they were doing. දෙවියන් වහන්සේගේ වචනේ ඇති දෙයට දෙවියන් වහන්සේගේ කැමැත්තට දෙවියන් වහන්සේ සැලසුම් කරලා තියෙන දෙයට විරුද්ධව ඊට බාහිරින් කරන දේවල් වලට විරුද්ධව ධෛර්යමත්ව යේසුස් වහන්සේ නැගිටලා සිටියා එතන. With full of bravery, God stood for what is against of the will of God and what is against the word of God. උන්වහන්සේට ධෛර්යයෙන් උන්වහන්සේ තුල තිබුණ ධෛර්යය තුල තීරණය ගත්තා උන්වහන්සේ මේ දේ කරන්න ඕන කියලා. He was so brave and he took the decision, I need to take this. මෙතන විතරක් නෙමෙයි අපි උන්වහන්සේගේ ජීවිතය බැලුවොත් එහෙම Not only this place, when you look at the life of God, උන්වහන්සේට ගෝලියෝ හිටියා උන්වහන්සේගෙන් පිටිපස්සෙන් එන්න ගොඩක් අය හිටියා. there was so much of disciples who wants to follow Jesus. නමුත් අමාරුම අවස්ථාවලදී උන්වහන්සේ හැම වෙලාවෙම තනි වෙන්න සිද්ධ වුණා. When it was the tough situation, when it was the tough things, he was alone always. උන්වහන්සේ කියනවා සමහර තැන්වල මේ සිවලුන්ට බෙන තියෙනවා මේ කුරුල්ලන්ට කූඩු තියෙනවා නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තියන්න තැනක් නැහැ. But most of the time, Lord says the fox have a place to live, the birds have nests, but the man of God does not have a place to keep their heads. ඒ වගේම උන්වහන්සේ පාවා දෙන්න කලින් ගෝලයන්ගෙන් ඉල්ලුවා ඇවිල්ලා යාඥා කරන්න නමුත් උන්වහන්සේට තනියම යාඥා කරන්න සිද්ධ වුණා. There, before he was betrayed, Lord Jesus asked them, "Come and pray with me," but he was he was alone. පාවලා දෙන වෙලාවේදී හැම කෙනාම පැනලා දුවන්න පටන් ගත්තා. When he was betrayed, everyone was running away from him. අපි ඔබ වහන්සේව දාලා යන්නේ මොකුත් කරන්නේ නැහැ කියපු හැම ගෝලයම පැනලා දිව්වා එතනින්. Whoever said, "Lord, even though they kill us, we won't leave you," everyone left him. අමාරු හැම අවස්ථාවකදීම උන්වහන්සේට තනියම තමයි මුහුණ දෙන්න සිද්ධ වුණේ. When it was those tough situations, he was alone by himself. හැබැයි ධෛර්යමත්ව උන්වහන්සේ මේ හැම දෙයකටම මුහුණ දුන්නා. But full of brave, he just faced everything. උන්වහන්සේට මේ ධෛර්යය තිබුණා උන්වහන්සේ කරන්න යන දේ හරියට කරන පිණිස. He had that brave heart to do the right thing. බයිබලයේ ගොඩක් තැන්වල
වල බැලුවොත් මේ පරිසිවරුන්ට එහෙම නැත්නම් මේ ලියන්නන්ට මෙයාට විරුද්ධව උන්වහන්සේ ගිහිල්ලා කෙලින්ම ඔවුන්ට කතා කරා ඔවුන් කරන දේ වැරදි කියන එක. In many of places we can see the Lord Jesus talk straight away and he told the wrongdoings of the teachers. උන්වහන්සේ දේව මාලිගාවට ගිහිල්ලා ධෛර්යමත්ව උන්වහන්සේ බය නැතුව මේ දෙවියන් වහන්සේගේ දේට විරුද්ධව වෙන්නා වූ දෙවියන් වහන්සේගේ දේ අපවිත්‍ර කරන්නා වූ දේවල් වලට විරුද්ධව උන්වහන්සේ ක්‍රියා කෙරුවා He මෙතනදී. went to the temple court and he fetched him everything because it was so wrongdoing. ඔබ අවසානයේටම ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ධෛර්යමත් දෙයක් කරේ කවද්ද? When was the last time that you took a decision for Jesus Christ with full of brave? ධෛර්යමත් තීරණයක් ගත්තේ ඔබ ධෛර්යමත්ව යම් දෙයක් කතා කරේ ධෛර්යමත්ව යම් දෙයක් ඉදිරියට කෙරුවේ කවද්ද ඔබේ ජීවිතයේ අවසානයේට? What was the last time that you took a brave decision in your life? ක්‍රිස්තුස් වහන්සේගේ අපි ගොඩක් ක්‍රිස්තුස් වහන්සේගේ අපි ගොඩක් වෙලාවට දකිනවා මේ ප්‍රේමය උන්වහන්සේ අනිත් අය මේ රෝග සුව කරා උන්වහන්සේ හාස්කම් කරා ගොඩක් දේවල් අපි උන්වහන්සේගේ ජීවිතේ දකිනවා. In life of Jesus Christ we can see he did so much of miracles, he did so much of wonders in their lives. හැබැයි අපි දකින්නේ නැහැ උන්වහන්සේ තුල කොච්චර ධෛර්යයක් තිබුණාද උන්වහන්සේ කොච්චර ක්‍රියා කරාද කොච්චර දේවල් නිර්භීතව උන්වහන්සේ කරාද දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රියා කරන්නා වූ මිනිසයන්ට විරුද්ධව කියලා. But we don't see how brave was he who was against the will of God and who was against the word of God. උන්වහන්සේ හැමතැනම වැරද්ද බය නැතුව උන්වහන්සේ පෙන්නලා දුන්නා. When it was wrongdoing, he stood up and he showed them this was wrong. වැරද්ද දකින්න තැන උන්වහන්සේ කෙලින්ම කතා කරා. When there was wrongdoing, he stood himself up and he said this was wrong. අපේ ජීවිතයේ අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් එහෙම නැත්නම් උන්වහන්සේගේ වචනය වෙනුවෙන් අපි ධෛර්යමත් තීරණ ගන්න ගොඩක් පසුබට වෙනවා. Most of the time in our life, we are unable to stand and say this is wrong. අපි ගොඩක් ඒ දේවල් වලට පොඩ්ඩක් ඒ දේවල් මග ඇරලා දානවා අපේ ජීවිතේ. Such incidents come we backsides. සමහර වෙලාවට ගොඩක් අය එළියට ගියාම ඔවුන්ගේ යාළුවන් අතර එහෙම නැත්නම් වැඩ කරන තැන්වල මේ වගේ ස්ථානවල අපි දෙවියන් වහන්සේ පිළිගත්ත මිනිස්සෙක් අපි ක්‍රිස්තියානි කියලා කියන්නත් අකමැති අය ඉන්නවා. Certain people are there when they go to their workplaces, when they are with their colleagues, they are so afraid to say that, so shy to say that I am a Christian. ඒ වගේ තත්ත්වයක් අපේ ජීවිතවල තියෙනකොට අපිට දෙවියන් වහන්සේ වෙනුවෙන් ධෛර්යමත් තීරණ ගන්න දෙවියන් වහන්සේ වෙනුවෙන් බය නැතුව වැරද්දට කතා කරන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් ධෛර්යමත්ව වැඩ කරන්න අපිට හැකියාව නැහැ. If we can't do such things, how we are going to approach according to the word of God and how we are going to approach the will of God? උන්වහන්සේ ක්‍රියා කරා වගේ අපේ ජීවිතේත් අපි ක්‍රියා කරන්න අවශ්‍ය වෙනවා. We also do need to act the way that Jesus Christ act in his life. උන්වහන්සේගේ උසමහතේ ප්‍රමාණයට අපේ ජීවිතයත් අපි වර්ධනය කරගන්න අවශ්‍යයි නම් If we want to grow ourselves according to Jesus Christ, උන්වහන්සේගේ අපි දකින අපිට හොඳයි කියලා හිතන යහපත් පැති විතරක් නෙමෙයි අපිට අමාරු වෙන පැතිත් අපේ ජීවිතේ වර්ධනය කරගන්න අවශ්‍යයි. it's not only the good side of God, but we whatever we are backsliding, we need to rectify those as well. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ කවද්ද අන්තිමේට ඒ වගේ තීරණයක් අරගත්තේ එහෙම නැත්නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබ ධෛර්යමත්ව යමක් කරේ කියන එක. Just pause for a moment and think, when did you take such a brave decision in your life? ඔබ වැරද්දක් දැකපු තැන කතා කරලා තියනවද අපි එහෙම නැත්නම් ඒ වැරද්ද කමන්නේ ඔය කරගත්ත දෙයින් කියලා අතහැරලා දාලා යනවද? When there was a wrongdoing, you stood in front of them and have you told them this was wrong? ක්‍රිස්තුස් වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රිස්තුස් වහන්සේගේ දේට විරුද්ධව යම් දේවල් වෙනකොට අපි ඒ දේවල් ගණන් ගන්න ඒවා අපිට රිදෙන්නේ නැහැ අපිට වැඩක් නැහැ කියලා අතහැරලා දාලා ගිහිල්ලා තියෙනවද අපි? Have you all gone away when you all see wrongdoings? අපි ගොඩක් වෙලාවට ක්‍රිස්තියානියා හිතන දෙයක් තමයි. Most of the Christians do think ඒක දෙවියන් වහන්සේ බලාගනි. God will look onto it. ඒක දෙවියන් වහන්සේ කරයි. It's all about God. He will do it. දෙවියන් වහන්සේගේ දේවල් වලට කවුරු හරි විරුද්ධව ක්‍රියා කරනකොට දෙවියන් වහන්සේගේ දේවල් වලට කවුරු හරි මොනාරි දේවල් කරනකොට අපි කියන ඒක දෙවියන් වහන්සේ බලාගනි දෙවියන් වහන්සේ ඒකට දේවල් කරයි ඕන්ට දඬුවම් දෙයි මොනාරි කරයි. When wrongdoings takes place in the in whatever the situations, we always tend to say God will look onto it. ඇයි අපි එහෙම කියන්නේ? Why do we say like that? ඒ අපි ආත්මාර්ථකාමී නිසා. Because we are so selfish. අපි කැමති නැහැ දෙවියන් වහන්සේගේ දෙයට ගිහිල්ලා අපිට ප්‍රශ්නයක් වෙනවට. Because we don't want to involve in such situations and we fall into different situations. හැබැයි අපේ ජීවිතේ ප්‍රශ්නයක් එන වෙලාවේදී ඒක දෙවියන් වහන්සේ බලාගනි ඒකට දෙවියන් වහන්සේ මොන හරි කරයි ඒකට දෙවියන් වහන්සේ දේවල් කරයි කියලා අපි අතහැරලා දාන්නේ අපි පුළුවන් හැමදේම කරනවා ගිහිල්ලා. When things happen in our life, we always tend to ask the Lord, help me. We do the things that we can.
යේසුස් වහන්සේ දේවමාලිගාවට ඇතුල් වෙන වෙලාවේදී යේසුස් වහන්සේට රිදුණා, යේසුස් වහන්සේට දැනුණා, යේසුස් වහන්සේට දුක හිතුණා. මෙතන වෙලා තියෙන දේ මේ මොකක්ද කියන කාරණාවට. When he was entering to the temple of courts, he was so worried, and the wrongdoings what the people were doing. ඔබත් මාත් දෙවියන් වහන්සේ තුළ උන්වහන්සේගේ උසමාතේ ප්‍රමාණයට වර්ධනය වෙන කිතුණුවන් හැටියට දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව ඊට විරුද්ධ දේවල් වෙනකොට එහෙම නැත්නම් උන්වහන්සේට විරුද්ධව කාරණාවල් වෙනකොට අපිට රිදෙන්න අවශ්‍යයි, අපිට මේ දේවල් දැනෙන්න අවශ්‍යයි. මොකද මේක දෙවියන් වහන්සේට විරුද්ධවයි සිද්ධ වෙන්නේ කියලා. As children of God, when such wrongdoings happening in in certain situations, as Christians, we need to get ourselves hurt, and we need to stand up, and we need to say this is wrong. ක්‍රිස්තුස් වහන්සේට ඒක දැනුණා, ක්‍රිස්තුස් වහන්සේට ඒක රිදුණා. As Jesus felt, he did it, and he was so hurt about එක it. සැරයක් යේසුස් වහන්සේ ඇවිල්ලා බලලා ඉවරලා මේ යෙරුසලම් බලලා ඉවරලා උන්වහන්සේ ඇඬුවා. Once he was there at Jerusalem, and he wept himself. උන්වහන්සේ කිව්වා මොනවාද මේ වෙලා තියෙන්නේ? He was worried, what has happened to Jerusalem? මෙතනට ඇතුල් වෙනකොට උන්වහන්සේට තරහ ගියා. When he was entered, he was so angry. අපේ ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේගේ දේවල් වෙනුවෙන්, දෙවියන් වහන්සේගේ දේවල් වෙනුවෙන් අපිට ගොඩාක් වෙලාවට අපි මැදිහත් වෙන ප්‍රමාණය අඩුයි. When it comes to Jesus Christ and Christian life, we do not involve. දෙවියන් වහන්සේගේ කාරණාවල් වෙනුවෙන් අපි මැදිහත් වෙන්නේ නැහැ. In certain situations of when it comes Jesus Christ, we don't want to get involved. අපි ඒවා අතහැරලා දානවා. We just leave it away. ඒවා අපිට අවශ්‍ය නැහැ. Because we don't want it. මේ වෙන කොහෙවත් යන ප්‍රශ්න අපි දාගන්න ඕනේ නැහැ කියලා. Why do you need to take things which is not for us? හැබැයි ඔබ කල්පනා කරලා බලන්න. Just pause for a moment and think. මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ කාරණාවල් වෙනුවෙන් නැගිටින්නේ නැති නිසා තමයි අද කිතුණු සභාව ගොඩක් වැරදි තැන් වලට ඇදලා වැටලා තියෙන්නේ. Since people are not standing and saying this is wrong, that's what it is, the situation now we are looking at the church. සමහර විට දෙවියන් වහන්සේ ඔබවත් මාවත් තියලා තියෙන ඒ වගේ යම්කිසි කාරණාවකට තමයි. Sometimes God might have kept you, the will might be that. ඉතින් දෙවියන් වහන්සේ ගෙනාවා ප්‍රොපේතවරු, එහෙම නැත්නම් උන්වහන්සේ ගෙනාවා ඒ නායකයන් මේ හැම කෙනාම වැරද්ද බලලා වැරද්දට කෙලින්ම කතා කරා. Where Jesus Christ, about those people who were the prophets, the leaders, they stood up and told when it was wrongdoing. මේක වෙන්න බෑ, මේක දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධයි කියන දේ. This can't take place since this is against the word of God. ඉතින් ඒ නිසා වැරදි දේට විරුද්ධව අපි ක්‍රියා කරන්න අවශ්‍යයි. When it's wrongdoing, we need to speak against වැරදි දේ නිවැරදි වෙන පිණිස අපි ක්‍රියා කරන්න it. We අවශ්‍යයි. need to rectify the wrongdoings. මම මේ කියන්නේ ඒට විරුද්ධව ක්‍රියා කරන අයත් එක්ක ගිහිල්ලා ගහ ගන්න රණ්ඩු වෙන්න ඒක නෙමෙයි කියන්නේ. I'm not trying to say go and fight with them. අපි වැරද්ද පෙන්නලා දීම කරන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම. We need to show them, and if they don't realize, we need to show them what is the wrongdoing. යොහාන් 8:1 ඉඳලා 11 යම්කිසි කතාවක් තියෙනවා. John chapter 8 verses 1 to 8, 1 ඉඳලා 11 1 to 11. අපි කියවන්නේ මම කතාවට විස්තර කරන්නම් මොනවද තියෙන්නේ කියලා. I will say the story. මේ කාමිත්‍යාචාරය කරන ස්ත්‍රියක් යේසුස් වහන්සේ ළඟට අරගෙන ආවා. There was a lady who was doing adultery. ඇවිල්ලා කිව්වා මෙයාව කාමිත්‍යාචාරය කරද්දිම අහු වුණා. And they were like, when she was doing the adultery, we just got caught her, ඉතින් ඒ නිසා මෙයාට ගල් ගහලා මරන්න ඕන. and we need to stone her to death. ඉතින් යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා, But Jesus told them, හරි නුඹලා අතරින් කිසිම වැරැද්දක් පාපයක් කරපු නැති කෙනෙක් පළවෙනි ගල ගහලා පටන් ගන්න එනවා. Jesus told them, if anyone has not done any sin, you can start to throw a stone at her. ඉතින් ඒක අහපු ගමන් මොනවාද සිද්ධ වුනේ? What happened at the උන same එක time? එක්කෙනා හිමීට එතනින් අයින් වෙලා යන්න පටන් ගත්තා. One by one, they left from there. ඊට පස්සේ යේසුස් වහන්සේ මේ ස්ත්‍රියට කතා කරලා කිව්වා, And the Lord Jesus Christ spoke to the woman. යේසුස් 10 වෙනි පදේ 11 වෙනි පදේ කියනවා, Verses 10 and 11 says, යේසුස් වහන්සේ කෙලින්ම ස්ත්‍රියට කතා කොට, "ඔව් කොහෙද? කිසිවෙක් නුඹ වරදට පත් කළේ නැද්දයි?" යසුසේක. ස්වාමිනිය නැතයි කිව්වාය. එවිට යේසුස් වහන්සේ, "මමත් නුඹ වරදට පත් නොකරමි. යන්න මෙතෙන් පටන් තවත් පව් නොකරන්නයි" යට කිසේක. Jesus Christ stayed up her and asked her, Woman, where are they? Has no one condemned you? No one, sir. She said, Then neither do I condemn you. Jesus declared, Go now and live your life of sin. යේසුස් වහන්සේ තුළ තිබුණා වූ තවත් යහපත් ගුණාංගයක්. There is another good thing of Jesus Christ was, අනිත් අය වරදට පත් කරන්නේ නැහැ ක්‍රිස්තුස් වහන්සේ. He did not condemn anyone. උන්වහන්සේ අනිත් අය වරදට පත් කරේ නැහැ. Jesus Christ did not condemn anyone. නමුත් උන්වහන්සේ ඔවුන්ගේ වරද තේරුම් අරගෙන ඒකෙන් හැරෙන්න ඔවුන්ට උදව් කරා. But rather than condemning them, but he realized the sin, and he
give ideas how to rectify the problems. අපේ ජීවිතේ ගොඩක් වෙලාවට අපි කරන වැරදි දෙයක් තමයි මේක. Most of the in our life, this is the wrong thing that we are doing. අපි මිනිස්සුන්ව කෙලිම වරදටපත් කරනවා. Most of the time we condemn people. අපි මනුෂ්‍යයන්ව වරදටපත් කරලා ඉවරලා ඒ මනුෂ්‍යයන්ව ඉන්න තැනින් පල්ලෙහාට දාන්න තමයි උත්සාහ කරන්නේ. We condemn people and make them to go down. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඇඟිල්ල දික් කරන්න. We always try to point someone else. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඒ වගේ ක්‍රියා කරේ But නැහැ. Jesus Christ did not do like that. ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ව වරදටපත් කරේ නැහැ. නමුත් ඔවුන්ට පෙන්නලා දුන්නා නුඹගේ මේ වරද තියෙනවා, මේ වරදින් නුඹ හැරෙන්න අවශ්‍යයි කියන දේ. But Lord Jesus did not condemn them, but he just told them what is the problem and he rectified the problems. ඒක ඊටමත් යහපත් ක්‍රමයක්. මිනිස්සෙක්ව අපි වරදටපත් කරනවට වඩා මිනිස්සෙට ඇඟිල්ල දික් කරලා ඒ මිනිස්සයාක ඒ වරද නිසා ඒ මිනිස්සයන්ව තලලා දානවට වඩා Rather than they condemning them, we need to show them the right way and the right path. මේ වගේ අපි මේ මිනිස්සයාට නුඹේ මේ වැරද්ද තියෙනවා කියලා යහපත් ආකාරයට හරි ආකාරයට පෙන්නලා දීලා ඒ මිනිස්සයාට ඒ වැරද්දෙන් එළියට එන්න උදව් කරනවා නම් ඒක යහපත් කාරණාවක්. You need to show a person this wrongdoing in your life, you need to rectify, and this is the right path. That would be the right way to do it. යේසුස් වහන්සේ මේ අයට පෙන්නලා දුන්නා මේකයි නුඹේ වැරද්ද, මේකෙන් නුඹ එළියට එන්න අවශ්‍යයි. Lord Jesus Christ told them, this is your wrongdoing and you need to realize it and come out of it. යේසුස් වහන්සේ කිව්වේ නෑ මෙහෙම මෙහෙම කියලා තියෙනවා, ඔන්න විවස්ථාවේ මෙහෙම කියලා තියෙනවා, නුඹ වැරදි, නුඹට හරිනම් නුඹව මරන්න ඕන. Lord Jesus did not say in the word of God, it says like this, I need to kill you. නමුත් යේසුස් වහන්සේ පෙන්නලා දුන්නා නුඹ වැරදි, නුඹ වැරද්දක් කරා, හැබැයි නුඹ ගිහිල්ලා නැවත ඒ වැරද්ද කරන්න එපා. What Jesus did was rather than condemning her, but he showed the right way and the right path to her. ඇව යේසුස් වහන්සේත් වරදටපත් කරා නම් යේසුස් වහන්සේත් ඇයට යම්කිසි චෝදනාවක් නැගුවා නම් සමහර විට මේ ස්ත්‍රියගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. If Jesus was also trying to condemn her, it might be she might have not turned from her life. නමුත් උන්වහන්සේ ක්‍රියා කරපු ආකාරය නිසා ඒගේ ජීවිතේ වෙනස් වුණා. The way Lord Jesus act, the changes was taken place in her life. උන්වහන්සේගේ උසමහතේ ප්‍රමාණයට වර්ධනය වෙන අය හැටියට අපේ ජීවිත. If we want to grow our lives according to Jesus Christ, අපේ ජීවිතෙත් මේ ආකාරයට තියෙනවා. මනුෂ්‍යයන්ව වරදටපත් කරනවට වඩා මනුෂ්‍යයන්ට වැරද්ද පෙන්නලා දීලා ඒ අයට ඒකෙන් එළියට එන්න අපි උදව් කරන්න අවශ්‍යයි. rather than condemning people, we need to show the right way and the right path them to come out of the way. අපි වැරද්දක් දැක්කහම අපි ඒක වුණ වරදටපත් කරලා වුණ යට කරලා දානවට වඩා යහපත් ක්‍රියාවක් වුණට කතා කරලා වැරද්ද පෙන්නලා දීලා ඒකෙන් එළියට එන්න උදව් කරන එක. When we see wrongdoing of certain people, rather than condemning, we need to ask them to come to us and then to show the right way. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ 100ට කීයක් මේ කාරණාව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රමාණයත් එක්ක තියෙනවද? Just think for a moment and pause for a moment and think, what is the percentage of this? ඔබ 100ට කීයක් මේ කාරණාව තුළ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රමාණයට වර්ධනය වෙලා තියෙනවද? What is the percentage that you have grown in your life? The growth. අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි අපේ ජීවිතවල. We need to think for a moment. අපි යමු ඒ වගේම ලූක් පොතේ Book of Luke, 23:34 chapter 23 verses 24. 34 Pardon me, 34. ලූක් 23:34 Luke chapter 23 Apia- verses 34. අපි හැමෝම හොඳට දන්න පදයක්. The verse that we know very well. යේසුස් වහන්සේ කතා කොට පියාණනිය ඔවුන්ට කමවුව මැනව මක්නිසාද ඔවුන් කරන්නේ මොකද්ද කියා ඔවුන් නොදනිති කීසේක. Jesus said, Father, forgive them, for they do not know what they are doing. And they divide up his clothes by casting lots. තමන්ට වැරදි කරන අයට සමාව දුන්නා උන්වහන්සේ. He forgave them what he was doing wrongdoing. තමන්ට විරුද්ධව ක්‍රියා කරන අයට තමන්ට විරුද්ධව වැඩ කරන අයට උන්වහන්සේ සමාව දුන්නා. Whoever he was against him, he forgive them. මේ අපිට වගේ පොඩි පොඩි දේවල් නෙමෙයි කරේ. It was not small things which take place in our lives. උන්වහන්සේට බොහෝ වද දීලා උන්වහන්සේව මරන්න තමයි මේ මිනිස්යන් ගෙනාවේ. They tortured him, they wanted to kill him. යේසුස් වහන්සේ උන්ට සමාව දුන්නා. Lord Jesus forgave them. අපිට කොච්චර මේ දේ අපේ ජීවිතේ කරන්න පුළුවන්ද? For what percentage that we can do this? අපිට වැරදි කරන අයට අපිට විරුද්ධව ක්‍රියා කරන අයට අපි කොපමණ සමාව දෙන්න පුළුවන්ද අපිට? Whoever condemns and whoever talk against us, what is the percentage that we can say, I forgive you? අපි මොනවද කියන්නේ? සමාව දෙනවා හැබැයි ඒක අමතක කරන්නේ නැහැ කවදාවත්. I can forgive them, but I cannot forget it.
එහෙම තමයි අපි කරන්නේ. That ඒ is අපේ the way. අපේ සමාව දීම. That is our forgiveness. අපි සමාව දෙන්නම් මේකට. හරි නමුත් ඒක අමතක කරන්නේ නැහැ අපි ජීවිතේට. I'll forgive it, but for lifetime I can't forget it. අපි සමාව දුන්නා නම් ඒක අපිට මතක තියෙන්න විදියක් නැහැ. If we forgive them, that means we cannot even remember it. යම් දෙයකට සමාව දුන්නා කියන්නේ ඒක සම්පූර්ණ අපේ ජීවිතෙන් අමතක කරලා දාන්න අවශ්‍යයි. If we forgive for certain things, we need to forget forever. ක්‍රිස්තුස් වහන්සේ මේක මතක තියාගෙන හරි නුඹලට මම දැන් සමාව දෙන්නම්. If Jesus was okay, I'll forgive you now. මම නැවත නැගිටලාවට පස්සේ බලා ගන්නම්කෝ කියලා කිව්වේ නැහැ. He did not say when I rise up back, let me look onto it back again. උන්වහන්සේට බැරි කමක් තිබුණෙත් නැහැ මෙතනදී ඕන තරම් දෙයක් මේ මිනිස්සුන්ට ඕනම දෙයක් කරන්න බැරි කමක් තිබුණේ නැහැ. He had everything that if he wants to do some things, he could have done it. යේසුස් වහන්සේ පාවා දෙන වෙලාවේ පේත්‍රස් ඇවිල්ලා එක්කෙනෙක්ගේ කන කපපු වෙලාවේදී When he was about to betray Peter cut one of the ears of the soldiers. යේසුස් වහන්සේ ඇහුවා ඇයි මේ දේ කරේ උඹ හිතනවාද මට බෑ කියලා මෙතනට දේවදූතයෝ කණ්ඩායමක් ගෙනල්ලා ඉවරලා මීට විරුද්ධව සටන් කරන්න. Jesus Christ told him, do you ever think that I cannot take a legions of and do mighty things in front of them? දේවදූතයෝ කණ්ඩායමක් ගෙනල්ලා සටන් කරන්න පුළුවන්කම තියෙද්දිත් උන්වහන්සේ සද්ද නැතුව උන්වහන්සේ හිටියා ඒ අවස්ථාවේදී. In that place as well, he was so quiet, even though he could have done it. යේසුස් වහන්සේට බැරි කම නිසා නෙමෙයි නමුත් උන්වහන්සේ සමාව දුන්න ඇත්තටම මේ මිනිස්යන්ට. It's not because he cannot, but he just forgave them. ඔබටත් මටත් පුළුවන්කම තියෙන්න ඕන හදවතින්ම සමාව දෙන්න අපිට විරුද්ධවාදිකම් කරන අපිට වැරදි කරන මිනිස්යන්ට. We need to have that ability that we need to forgive them, whoever talk against us or act against us. කල්පනා කරලා බලන්න 100ට කීයක් ඔබේ ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේගේ සමානත්වයට මේක වර්ධනය වෙලා තියෙනවද? Just think for a moment, what is the percentage of according to the growth of Jesus that you have in this? වෙලාව ඉවර වෙගෙන යනවා අපි ඉක්මනට යමු. It's almost, my time is going to end. ලූක් 39 ඉඳලා 43. Luke chapter 23 verse 39 to 43. ලූක් 23 වෙනි පරිච්ඡේදයේම 39 ඉඳලා 43. එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින් නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹත් අපත් ගලවා ගන්නයි කීවේය. අනිත් අය ඔහුට තරවටු කරමින් එම දඬුවම පැමිණ සිටින්නේ නුඹ දෙවියන් නුඹ දෙවියන් වහන්සේටවත් බය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාධාරණ ලෙසය. මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේකයි කියා උත්තර දුන්සේක. තවද ඔහු යේසුස් වහන්සේ ඔබගේ රාජ්‍යයෙන් යුක්තව වේන කල මා සිහි කළ මැනවයි කීවේය. උන්වහන්සේද සැබවක් නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයේ සිටින්නේ යයි කීසේක. Luke chapter 23 verses 39 onwards. One of the criminals who hung there hurled insult at him. Ain't you Messiah? Save yourself and us. But the other criminal rebuked him. Don't you fear God, he said. Since you are under the same sentence, we are punished justly, for we are getting what our deeds deserve. But this man has done nothing wrong. Then he said, Jesus, remember me when you come into the kingdom. Jesus answered him, truly I tell you, today you will be with me in paradise. එතනදී මොකද සිද්ධ වෙන්නේ? What does it take place in this? තමන්ට චෝදනා කරන තමන්ට වැරදි නගන අය වෙනුවෙන් මෙතන යේසුස් වහන්සේ අපි දැක්කොත් එහෙම මේක හොරෙක් කතා කරලා කිව්වා යේසුස් වහන්සේට ඔබවත් ගලවාගෙන අපිවත් ගලව ගන්න ඔබ වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් ඔබ. One of the criminals, he started to shout and say, if you are the Messiah, you can save me and you can save us as well. නමුත් යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙන්න ගියේ නැහැ. But Lord Jesus did not try to reply to him. ඔබ බැලුවොත් එහෙම උන්වහන්සේට මේ කසපාර දීලා උන්වහන්සේට පීඩා කරලා දේවල් කරගෙන උන්වහන්සේව ගොඩාක් කාරණාවල් කරගෙන මෙතනට එනකන් අරගෙන එන කාලය තුල බැලුවොත් එහෙම If you look back how tortured that Jesus Christ went through, ඔවුන් කරපු කිසිම දෙයකට උන්වහන්සේ උත්තර දෙන්න ගියේ කතා කරන්න ගියේ නැහැ. at any point Jesus Christ did not speak to them. උන්වහන්සේ තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කරන්න කොහෙවත් උත්සාහ කරමින් ඒක කාලය ගත කරේ නැහැ. He did not try to justify himself at any moment. මනුෂ්‍යයා තමන්ට විරුද්ධව දේවල් කතා කරද්දී තමන්ට විරුද්ධව දේවල් කියන වෙලාවේ තමන්ට විරුද්ධව කාරණාවල් කරන වෙලාවේ යේසුස් වහන්සේ ඒක තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කර ඉන්න උත්සාහ කරේ නැහැ. When people were doing so much of wrongdoing, Lord Jesus did not try to justify himself at all. හැබැයි උන්වහන්සේ යම් දෙයක් කරා මෙතන අනිත් සොරා කතා කරලා උන්වහන්සේගෙන් යම් දෙයක් ඉල්ලපු වෙලාවේ When the other criminal spoke to Jesus Christ and he requested something, ඔහුට උන්වහන්සේ උත්තර දුන්නා. and Lord Jesus answered him.
ඔබේ ජීවිතේ තමන්ට විරුද්ධව යම් දේවල් කතා කරන තමන්ට විරුද්ධව දේවල් කරන අයට උත්තර දීලා අපේ නිවැරදිභාවය ඔප්පු කර කර ඉන්නවට වඩා when certain people are doing when you're wrongdoings, do not waste your time of answering them. ඊටම වැදගත් කාව හරි ශක්තිමත් කරන්න පුළුවන් නම් කාව හරි ගොඩනගන්න පුළුවන් නම් කාව හරි ඉන්න තැනින් තව ඉදිරියට පොඩ්ඩක් ගෙනිල්ලා තියන්න ඒ අයගේ ආත්මික ජීවිතයට උදව් කරන්න පුළුවන් නම් ඒ දේ ඔවුන් එක කතා කරන එක ඊටමත් වැදගත් කාරණයක්. It is a very important thing if you can spend your time to improve some person's spiritual life or to uplift their life from where they are. It is a very important thing. යේසුස් වහන්සේ තමන්ගේ ජීවිතේ තමන්ට විරුද්ධව ඇඟිල්ල දික් කරන අයට තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කරන්න උත්සාහ කරමින් හිටියේ නැහැ. When Jesus Christ, people were pointing out at Jesus Christ, he did not try to justify himself amongst them. අපිට කරන්න අමාරුම දෙයක්. It is a very hard thing for us. අපිට විරුද්ධව කවුරු හරි කතා කරා නම් මොන හරි කිව්වා නම් අපිට ඕන කොහොම හරි අපි නිවැරදි කරලා ඔප්පු කරන්න. If someone tries to talk against us, the main thing that we'll do is we justify ourselves. සමහරවිට අපි වැරදි වුණත් අපිට ඕන කොහොම හරි අපි නිවැරදි කියලා ඔප්පු කරගන්න. Even though we are wrong, we try to justify ourselves. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ වගේ ගතිගුණයක් තිබුණේ But නැහැ. Lord Jesus did not have such a quality in his life. උන්වහන්සේ අනවශ්‍ය දේවල් අතහැරලා දාලා හිටියා. He just left what is unnecessary. හැබැයි අවශ්‍ය කාරණාව උන්වහන්සේ කරා ඒ වෙනුවට. What were necessary, he did it. තව ගොඩක් කාරණාවල් තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ ගැන අපි බලනවා නම්. If we want to look at, there are plenty of things that we can look, නමුත් අපිට කාලය නැහැ. but we don't have time. මොනවාද අපේ ජීවිතේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ උසමහතේ ප්‍රමාණයට වර්ධනය වෙනවා නම් If we want to grow ourselves according to the way of Jesus Christ, අපි දකින පිටින් දකින හොඳයි කියලා හිතෙන අපිට කරන්න ලේසි කියලා හිතන කාරණාවල් විතරක් it නෙමෙයි. is not only the pleasant things and very easy things. අපිට කරන්න අමාරු සමහර විට උන්වහන්සේ ඒ නිසා අමාරුවෙන් කරපු කාරණා තියෙනවා උන්වහන්සේගේ ජීවිතේ. Even the tough things, even Lord Jesus went through tough things. අපේ ජීවිතේ මේ කාරණා තුලත් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න අපේ ජීවිතේ මේවත් වර්ධනය කරගන්න අවශ්‍යයි. Even in those things, we need to try to rectify our lives as well. අද වර්තමානයේ මනුෂ්‍යයන්ට ගිහිල්ලා ඉවරලා අපි යේසුස් වහන්සේ ගැන කියනකොට ඒ මනුෂ්‍යයන් යේසුස් වහන්සේව දැකලා නැහැ. In present days, if you are going to say about Jesus Christ, people has not realized who Jesus is. කිදෙනට පුළුවන්කම තියනවාද යේසුස් වහන්සේ කොයි වගේද කියලා ඇහුවොත් යේසුස් වහන්සේ මම වගේ කියන්න. How many of you can say when people ask you who's Jesus, can you all reply he's like me? විශ්වාස කරනවා අපි කාටවත් බෑ. I believe that none of us. අඩුම ගානේ අපිට ළඟටවත් අපි ඇවිල්ලා තියනවාද? Have we even taken the first step, or have we been even closer? 1 කොරින්ති 11:1 පාවුල්තුමා කියනවා 1 Corinthians chapter 11 verses 1, does it says, මම ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශන අරගෙන උන්වහන්සේව අනුගමනය කරනවා ඒ නිසා නුඹලා මාව ආදර්ශයට ගන්න. in 1 Corinthians chapter 11 verse 1 says, I follow Jesus as my example, because of that you can follow me. මම අනුගමනය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේවයි මාව ආදර්ශයට අරගෙන නුඹලත් ඒ විදියට අනුගමනය කරන්න. As I follow my example as Christ, so you can follow me. ඔබටත් මටත් පුළුවන්කම තියනවාද අද දවසේ කියන්න මේ කාරණාව? Can we do also can say like this? අපිට පුළුවන් ද කාට හරි කියන්න මම ක්‍රිස්තුස් වහන්සේව තමයි අනුගමනය කරන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ චරිත ගුණාංග තමයි මගේ ජීවිතේ තියෙන්නේ, මාව බලලා ඔබත් ඒ විදිහට ගමන් කරන්න කියලා. Can one of you also can say, my example is Jesus Christ, so because of that you can follow me? අපි ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න නෙමෙයි, අපි උන්වහන්සේව අනුගමනය කරන විදිහට එයාලටත් උන්වහන්සේව අනුගමනය කරන්න කියලා කියන්න පුළුවන් ද අපිට? Not the way we are living, but we can say according to the way we take an example, Jesus Christ, can we ask them to take our lives as an example? අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි. Let's think for a moment. ඔබ ගැලීම ලැබලා කොච්චර කාලද කියලා ඔබ කල්පනා කරලා බලන්න. Think and see how long you've been saved, receive the ඔබ salvation. කල්පනා කරලා බලන්න මේ කියපු කාරණාත් එක්ක එහෙම ඒ වගේම තව මොනවද බයිබලයේ ප්‍රධාන වශයෙන් කතා කරලා තියෙන්නේ ඒ ආත්මික පළත් එක්ක අපි කොච්චර උන්වහන්සේගේ උසමහතේ ප්‍රමාණයට වර්ධනය වෙලා ඉන්නවද කියලා. Think for a moment and pause for a moment and see as we were looking, what is the growth that which has been taken place? එහෙම නැත්නම් ඔබ තාමත් අර ගැලීම ලැබපු කාලයේ වර්ධනය වෙලා තිබුණ ප්‍රමාණයටම ඉන්න කිතුණුවෙක්ද? If not, are you at the same place where you started Jesus Christ to be your personal savior? Is that the same growth? ඒ කියන්නේ මන්ද පෝෂණයෙන් පෙළෙන කිතුණුවෙක්. That means ආත්මික මන්ද පෝෂණයෙන් පෙළෙන. Malnutrition. As a Christian, you've been a malnutrition. මොකද වර්ධනය වෙලා නැහැ. Because you've not been growing. ගැලීම ලැබලා අවුරුදු 10යි 20යි 30යි you've received Christ for 10-15 years.
හැබැයි ආත්මික මන්ද පෝෂණයෙන් පෙළෙනවා ආත්මේ වර්ධනය වෙලා නැහැ ක්‍රිස්තුස් වහන්සේගේ උසමාතේ ප්‍රමාණයට. But your spiritual life has not been, there's no growth according to it. ඔබ කල්පනා කරලා බලන්න කොපමණ ප්‍රමාණයක් අපේ ජීවිත අපි වර්ධනය කරගෙන තියෙනවද ඒ කාලය තුල. Just pause for a moment and think, what is the growth which has taken place? හේබ්‍රේව 5:12 කියනවා Hebrews 5:12 says, අපි හරිනම් දැන් වර්ධනය වෙලා අනිත් අයට උගන්වන්න ඕන අයව ඉන්න ඕන නමුත් තාම අපි කිරිබොන අය වගේ ඉන්නේ කියලා. Hebrews chapter 5 verses 12 says, in fact, though by this time you ought to be teachers, you need someone to teach you at immaturity truths of God, word of all over. ඉතින් අපේ ජීවිතේ අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රමාණයට අපි වර්ධනය වෙලා දැන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට අපි ඇවිල්ලා ඉන්නවද කියලා. We need to think for a moment, are we according to Jesus Christ, are we taking the growth? එහෙම නැත්නම් මේ හේබ්‍රේව පොතේ කියනවා වගේ අපි තාම ඉන්නේ මේ කිරිබොන තාම කිරිබොන්න ඕන වයසේ අය වගේද ආත්මිකව. If not, as it says in the word of God, are we still drinking milk without having solid food? අපි නැගිටලා විනාඩියක් ස්වාමීන් වහන්සේට යාඥා කරමු. Let's take a moment, we'll stand at the feet of God and pray for a moment. ස්වාමිනී මට උපකාර කරන්න. Let's ask the help for Lord. Lord, help me. මගේ ආත්මික ජීවිතේ තාම ඔබ වහන්සේ කැමති ප්‍රමාණයට ඔබ වහන්සේ මට දීලා තියෙන මිම්මේ ප්‍රමාණයට වර්ධනය කරගෙන නැත්නම් If I have not had the growth according to your will, ස්වාමිනේ මට උපකාර කරන්න ඒක වර්ධනය කරගන්න. Lord, help me to have that growth level. ස්වාමිනේ මට උපකාර කරන්න මගේ ආත්මික ජීවිතේ ඔබ වහන්සේගේ උසමාතේ ප්‍රමාණයට ගොඩනගාගෙන ගමන් කරන්න. Lord, help me to have that growth according to the way you want us. අපි කියමු ස්වාමිනේ මට උදව් කරන්න. හalleluya.